ආයිබෝන් දුවේ පුතේ අද අපි එකතු වෙලා ඉන්නේ හත ශ්‍රේණිය තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන විෂයේ ඔයාලට නියමිත වෙලා තියෙන තුන්වෙනි පාඩම පරිගණක පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් security of the computer system හොඳයි දැන් මෙහෙම දෙයක් තියෙනවා අපි සාමාන්‍යයෙන් පරිගණකය පාවිච්චි කරනකොට කාලෙන් කාලෙට අපිට ඒකේ ඇති වෙන නඩත්තු කටයුතුත් එක්ක සහ සමහර වෙලාවට යම් යම් මෘදුකාංගමේ පැත්තෙනුත් ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට මේ තැන් ඇති වෙනකොට මේ වගේ අවස්ථාවකදී අපි මොනවද කරන්න ඕනේ? අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ඒවා ගැන ඔයාලා පොඩ්ඩක් දැන හඳුනාගෙන ඉන්න ඕනේ. මම හිතන්නේ මේ රූපය බැලුවාමත් ඔයාලට තේරෙනවා ඇති. අපි පරිගණකයට එක පැත්තකින් බැලු බැලමටම අපි භෞතික ආරක්ෂාවක් දෙන්න ඕනේ වගේම පරිගණක ඇතුළෙනුත් යම් ආකාරයක අපිට හානි කර දේවලුත් සිද්ධ වෙන්න පුළුවන්. අපි බලමු මොනවද ඒවා කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ පරිගණක පද්ධතියේ මේ ආරක්ෂාව පැති දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි දෘඩාංග ආරක්ෂාව, අනිත් එක තමයි මෘදුකාංග ආරක්ෂාව. hardware security, software security කියලා. හරිද? එතකොට hardware කියලා කියන්නේ මතකයි නේද දෘඩාංග කියන්නේ අපේ පියවිය හැට පෙනෙන අතින් ඇල්ලිය හැකි පරිගණකයේ කොටස් අපි හඳුන්වනවා දෘඩාංග කියලා. මෘදුකාංග කියන්නේ පරිගණකයේ විසින් අපිට අවශ්‍ය කරන දේවල් කරගන්න අපි යොදා ගන්නා උපදෙස් සමූහයක් තමයි මෘදුකාංගයක් කියලා කියන්නේ. හරි? එතකොට අපි මුලින්ම බැලුවොත් පොඩ්ඩක් දෘඩාංගවල ගැන කතා කරොත් මම අර කිව්වා වගේ අතින් ඇල්ලිය හැකි දැකිය හැකි කොටස් තියෙනවා. ඔන්න මූලික වශයෙන් ඔන්න ඔයාලට නැවත අපි මතක් කරනවා මේ දෘඩාංග උදාහරණ කිහිපයක්. එතකොට මේකේ තියෙනවා අපිට බාහිරින් දකින්න පුළුවන් දේවලුත් තියෙනවා. සමහර ඒවා තියෙනවා පද්ධති ඒකකයේ ඇතුලේ තියෙන දේවල්. දැන් පද්ධති ඒකකය කියන්නේ මොකක්ද කියලාත් මතක ඇති නේද? මම පළවෙනි පාඩමේදී කියලා දුන්නා. අපි මේ පරිගණකයේ ඩෙස්ක්ටොප් පරිගණකයක් ගත්තොත් මෙන්න මේ වගේ මේ බොක්ස් එකට අපි කියන්නේ හරි වචනේ මොකද්ද? පද්ධති ඒකකය කියලා. ඒකේ ඇතුලේ තමයි CPU එක පිහිටලා තියෙන්නේ. හරි? බලන්න මේ පද්ධති ඒකකයේ තුල ඇති දෘඩාංග කිහිපයක් කියනකොට CPU එක එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් මේකකයේ තියෙන ඒකේ ඇතුලේ. ඒ නිසා ඒ වචන දෙක නැවතත් මම අවධාරණය කරනවා හරියට භාවිතා කරන්න කියලා. එහෙනම් පද්ධති ඒකකය එහෙම නැත්නම් මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන උපාංග මොනවද? මම ඉස්සෙල්ලා එකක් කිව්වා මධ්‍ය සැකසුම් මේකකයේ තියෙනවා. ඊළඟට පරිගණකයට අපි මේ පවර් කනෙක්ට් කරායින් පස්සේ එයා කොහටද සම්බන්ධ මේ පරිගණකයේ පද්ධති ඒකකයේ ඇතුලේ තියෙනවා Java සැපයුම් ඒකකය කියලා. එහෙම නැත්නම් power supply කියලා අපි කියන power supply unit කියලා. එතකොට මේ මව්පුවරුව මතකයි නේද අපි පළවෙනි පාඩමේදී කිව්වා CPU එක පිහිටලා තියෙන මව්පුවරුව මත. එහෙමනම් ඒ මව්පුවරුව කියන්නේ ප්‍රධාන පරිපත පුවරුව අපේ පරිගණකයේ තියෙන. ඒ නිසා එයාත් අයිති වෙනවා දෘඩාංගයක් විදිහට ඊළඟට DVD drive එක. හරි ඒ කියන්නේ DVD CD මේ සෑම දෙයක්ම ධාවනය කිරීම සඳහා තියෙන drive එක. ඊළඟට සිසිලන පංකාව cooling fan. හරි අපි ඒක මොකද්ද කියලා ටිකක් මේක ඉස්සරහට ඉගෙන ගන්නවා. ඊළඟට hard disk එක දෘඩ තැටිය. කලින් පාඩමේදී අපි මේක ඉගෙන ගත්තා. ඊළඟට RAM එක සසම්භාවී ප්‍රවේශ මතකය random access memory කියලා අපි ආව හඳුන්වනවා. හරිද? පරිගණකයේ on කරායින් පස්සේ සියලුම දේවල් දැන් ඔයා කලින් ඉගෙන ගත්ත අර මෙහෙයුම් පද්ධතිය කියන පාඩමේදී මෙහෙයුම් පද්ධතිය සියලුම දේවල් ටික අපේ අයිති වෙන්නේ කොහටද? මේ මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම මේ සසම්භාවී ප්‍රවේශ මතකය නැත්නම් random access memory RAM එකට load වුණායින් පස්සේ තමයි අපිට අතුරු මුහුණතක් වගේ දක්නට ලැබෙන්නේ. ඒක දකින්නේ අපි මොකක් හරහාද? සංදර්ශකය හරහා. ඒක පරිගණකයේ බාහිරින් දක්නට ලැබෙන දෘඩාංගයක්. අපේ බැලු බැලමට මේක පේනවා. හරි ඊළඟට කීබෝඩ් එකයි මවුස් එකත් අපිට සාමාන්‍ය ජනප්‍රියම දෘඩාංග දෙකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒවත් බාහිරින් දකින්න පුළුවන් දේවල්. හොඳයි. දැන් ඊළඟට බැලුවොත් ඔන්න වැඩ පොතේ ක්‍රියාකාරකම 3.1 අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ පරිගණක දෘඩාංගයන් කුමක්ද කියලා. ඔව් පරිගණකයක අතින් ඇල්ලිය හැකි සහ දැකිය හැකි කොටස් දෘඩාංග හැටියට හඳුන්වනවා. දෘඩාංග 10ක් ලියන්න කියලා කියනවා. ඔව් අර කලින් ඉගෙනගත්ත දෘඩාංග 10ම ඔන්න ඔයාලට ගන්න පුළුවන්. හරිද? හොඳයි. එතකොට ඊළඟට අපේ ප්‍රශ්නයක් අහලා දෙනවා මේක වගුවක් දීලා තියෙනවා බාහිරින් දැකිය හැකි දෘඩාංග සහ පද්ධති ඒකකයේ තුල ඇති දෘඩාංග හැටියට මේක වර්ගීකරණය කරන්න කියලා. එහෙනම් එළියෙන් දකින්න පුළුවන් යතුරු පූර්වයි මූසිකය සංදර්ශකයයි අනිත් සියලුම කොටස් ටික
පද්ධති ඒකකයේ ඇතුලේ තමයි දක්නට ලැබෙන්නේ. හරි නේද? ඊළඟට අපි බැලුවොත් මේ දෘඩාංගවල ආරක්ෂාවට මේ තර්ජන ඇති වෙන්න පුළුවන් අවස්ථා. ඔව්. දෘඩාංග අතින් ඇල්ලිය හැකි කොටස් වලට මොනවද ගැටලු ඇති වෙන්න පුළුවන් තැන්? ඔව්. පළවෙනි එක අපිට කියන්න පුළුවන් අධික විදුලි ධාරාවක් ලැබීම නිසා. අධික විදුලි ධාරාවක් ලැබුණොත් හරිද? දැන් මේ දවස්වල ටික වර්ෂාපතනයත් එක්ක මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අනිත් එක තමයි දෙවෙනි කාරණාවත් වෙන්න පුළුවන්. sudden power failure හදිසි විදුලි විසන්ධි නේද? ඒ වගේ ගැටලු වලටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒවායෙන් කොහොමද පරිගණකයේ දෘඩාංග වල ආරක්ෂාට එන්නේ? අර ඔයාලා කලින් ඉගෙන ගත්තා නේද මං කිව්වේ power supply unit එක ජව සැපයුම් ඒකකයට මේ අපේ ඔය electricity code එක සම්පූර්ණයෙන්ම පරිගණකයේ plug එකෙන් high කරන එක ඒ wire එක connect වෙන නිසා ඒක පිළිස්සීමක් වෙන්න පුළුවන්. එහෙම ගැටලු ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. හරි. ඊළඟට අධික විදුලි ධාරාවක් එන්නේ දැන් ඔය ගොඩක් ඔය අකුණු සහිත අවස්ථාවකදී නේද? ගොඩක් වෙලාවට ගෙදර කරන්ට් එක මේ සර්කිට් එක හරහා එන්න පුළුවන්. ඊළඟට පරිගණක පද්ධතියේ ඇතුළත අධික ලෙස රත් වීම මගින්. ඔව් ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔයාලා පරිගණකයේ වැඩි වෙලාවක් වැඩ කරනකොට සාමාන්‍යයෙන් ඒකේ ඇතුලේ දූවිලි පිරීමක්. හරිද? කාලයක් එක්ක ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති ඔයාලා පරිගණකවලත් ඇතුලේ දූවිල්ල තියෙනවා. එතකොට ඒ වගේ දූවිල්ලක් ඇතිවීම නිසා ගොඩක් වෙලාවට ඇතුළ රත් වීමක් සිද්ධ වෙනවා. හරිද? එතකොටත් සාමාන්‍ය මධ්‍යම සැකසුම් ඒකකයේ මවපූර්ව ආදී දේවල් මත දූවිලි වඩාත් රැඳිලා තිබීම ඒක රත් වීම නිසා පිච්චිලා යන්න ඉඩ තියෙනවා. මධ්‍යම සැකසුම් ඒකකයත් එන්න ක්‍රියාකාරීත්වය අවම වෙලා අධික ලෙස රත් වීම මත කම්පියුටර් එක ඕෆ් වෙන්න පටන් ගන්න පුළුවන්. ඒක දිගට යන්න දෙන්න හොඳ නැහැ. කම්පියුටර් එක නිතරම එකපාරට ඕෆ් වෙනවා නම් ඒ විදිහට ගොඩාක් රත් වුණායින් පස්සේ එහෙමනම් අපේ දෘඩ තැටියටත් හානි වෙන්න ඉඩකඩ තියෙනවා. හાર્ඩ් ඩිස්ක් එකේ ෆයිල් එකම ඩැමේජ් වෙන්න පුළුවන්. එකපාරට ඔෆ් වෙලා ගියොත්. ඊළඟට පරිගණක දෘඩාංග මත දූවිලි තැම්පත් වීම සහ කෘමි උදුරු මගින්. ඔව් මම අර කිව්වා වගේ එහෙම දෙයක් වෙන්න පුළුවන්. කෘමි උදුරු වලට අමතරව සත්ව උදුරු. ඒ කියන්නේ දැන් සමහර අපේ ගෙවල් පිහිටලා තියෙන ස්ථාන අනුව එහෙම නැත්නම් පාසල් වල පරිගණක විද්‍යාගාර පිහිටලා තියෙන විදිය අනුව මීයන්ගෙන් එක එක කරදර වෙන්න පුළුවන්. මීයෝ ඇවිල්ලත් වයර් කපනවා. ඒ වගේ එහෙම අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ වගේ සිදුවීමුත් වෙන්න පුළුවන්කම තියෙනවා. සොර සතුරු උදුරු මගින් එහෙම ගැටලුත් අපට දක්නට පුළුවන්. ඔයයි මොනවද වෙන් අපි ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියන්නේ precautions මොනවද අපිට ගන්න පුළුවන්? ඔව් පළවෙනිට අපි බැලුවොත් විදුලිය නිසා පරිගණකයට වෙන්න පුළුවන් හානි ගත්තොත් අර කලින් කතා කරපු කාරණා දෙකක්. එකක් අධික විදුලි ධාරාවක් එන එක. අනිත් එක මොකද්ද? අධික විදුලි ධාරාව සහ හදිසි විදුලි විසන්ධි වීම. ඔය දෙකටම කරන්න පුළුවන් හොඳම දේ තමයි පළවෙනි එක තමයි UPS එකක් පාවිච්චි කරන එක. එහෙම නැත්නම් අනවරත ජව සැපයුමක්. uninterruptible power supply කියන එක තමයි UPS කියලා කියන්නේ. ඕකෙන් වැඩ දෙකක් කරනවා. තේරෙන විදිහට කිව්වොත් පළවෙනි එක තමයි ඒකේ ඇතුලේ බැටරියක් තියෙනවා. UPS එකේ බැටරියක් තියෙනවා. ওই බැටරිය අපි තියෙන නිසා බැටරිය charge කරගෙන අපිට වැඩ කරන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. ඔය UPS එකේ එනවා power cord එකක්. ඒකෙත් power plug එකක් එනවා මේ plug එකට ගහන්න. අපි ඒක ගහුවට පස්සේ UPS එකේ තියෙනවා පුතේ පිටිපස්සේ අපේ plug bases දෙකක්. ඔයාලා අර බිත්තිය ගහන જાතියෙම plug bases දෙකක් ඔය UPS එක පිටිපස්සේ තියෙනවා. එහෙමනම් ඔයාට පුළුවන් ඔයාගේ desktop computerේ system unit එකෙන් එන wire එකයි ඒ plug cord එකයි monitor එකටත් සාමාන්‍යයෙන් වෙනම plug cord එකක් එනවනේ. ඔය දෙකම UPS එකට දෙන්න පුළුවන්. ඒකේ තේරුම ඔයා UPS එක හරහා තමයි පරිගණකයට විදුලි බලය ලබා දීම කරන්නේ. එතකොට වෙන වාසිය මොකද්ද? පළවෙනි එක තමයි ඕකේ බැටරියක් තියෙනවා කියලා මම කියවනේ. බැටරිය charge වෙනවා UPS එක on කරාම. හරි? ඒක කරන්ට් එකට ගහලා ඒක power දුන්නායින් පස්සේ ඒක UPS එක බැටරිය charge වෙනවා. එහෙනම් බැටරිය charge වෙනකොට මොකද වෙන්නේ? හදිස්සියකදී අර වගේ විදුලිය විසන්ධි වීමක් සිද්ධ වුණොත් කම්පියුටර් එක off වෙන්නේ නැහනේ. බැටරි පවර් එකට ටක් ගාලා මාරු කරගන්න. එතකොට බැටරියෙන් දුවනවා. හැබැයි ඉතින් අපිට ගොඩක් වෙලා වැඩ කරන්න බෑ. ඒ ක්‍රමයට විනාඩි 10ක් විතර යනවා. විනාඩි 10ක් විතර ওই බැටරි charge එක තියෙන 10ක් හෝ 15ක් ඒ අතර වාරදී සියලු වැඩ කටයුතු save කරගෙන shut down කරගත්තොත් ඔන්න අපේ දෘඩාංග ආරක්ෂා කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි අධික විදුලි ධාරාවක් ආවමත් මේ පරිගණක මේ පද්ධති UPS එක ඇතුලේ පිහිටලා තියෙනවා
ෆියුස් එකක් හරි දැන් මෙතන අපිට කියලා තියෙනවා විලායක භාවිතය කියලා. ඒ කියන්නේ ෆියුස් එකක් පාවිච්චි කරන්න කියන එක. ඔව්. ඒ ෆියුස් එක ඇත්තටම මේ UPS එක ඇතුළේ අපිට දක්නට ලැබෙනවා අධික විදුලි ධාරාවක් ආවොත් ටක් ගාලා මෙයා මේක කන්ට්‍රෝල් කරගන්නවා. හරි. දැන් මෙතන ෆියුස් එකක් කියලා කිව්වහම සාමාන්‍යයෙන් එයාගෙන් කරන්නේ මොකද්ද? පරිගණකයට වෙන හානිය වළක්වන්නේ මේ ෆියුස් එක පිච්චිලා යනවා. එතකොට අර එන විදුලි ධාරාව මේ ෆියුස් එක හරහා එන්නේ කොහොමත් අධිකව ආවම මේක පිච්චිලා යනවා. ඒ නිසා වෙන්නේ මොකක්ද? අර සර්කිට් එක පරිපථය බ්‍රේක් කරනවා. එහෙම නැත්නම් ඒක බිඳිනවා. ඒකයි අර මිනි සර්කිට් බ්‍රේකර්ස් එහෙම නැත්නම් MCB කියන එක කියන්නේ. ඒ නිසා දැන් ගොඩාක් අපේ ගෙවල් වලත් ඔය විදුලිය මේන් ස්විච් එක තියෙන තැනම ඔය ඔකට අපිට දක්නට ලැබෙනවා. අනිත් එක තමයි සර්ජ් ප්‍රොටෙක්ටර්ස්. හරි. ඒ කියන්නේ අධික විදුලි ධාරාවක් ආවම ඒකත් කරන්නේ මොකද්ද? කෙලින්ම එන විදුලි ධාරාව කන්ට්‍රෝල් කරලා ඒක අර්ත් කරනවා. භූගත කිරීමක් කරනවා. එතකොට ඔය ක්‍රම තුනෙන් ඔයාලට පහසු විදිහකට මේක භාවිතා කරන එක හොඳයි. ඉතින් ඇත්තටම වටිනාකමින් වැඩි වුණත් ඒක පාවිච්චි කරලා තියාගන්න එක ඔයාගේ පරිගණක පද්ධතිය ආරක්ෂාවට හොඳයි. විදුලියෙන් සිදුවෙන හානි අවම කරගන්න. හරි. අපිට හානි 100% නැති කරගන්න බෑ. හැබැයි හානි පුළුවන් තරම් අවම කරගන්න පුළුවන්. හරි. ඊළඟ එක තමයි මොකද්ද? අධික රත් වීමට කරන්න පුළුවන් දේ. ඔව් පළවෙනි එක තමයි වායු සමීකරණය කරන එක. දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ දැකලා තියෙන ස්කූල් ලැබ්ස් නම් එහෙම අපිට IT ලැබ් එහෙම ගොඩක් වෙලාට AC කරලා තියෙන්නේ. හරි? ඇයි AC කරන්නේ IT ලැබ්? මෙහෙම දෙයක් තියෙනවා. මං ඉස්සෙල්ලා දෙවෙනි කාරණාවට එන්නම්. අර සිසිලන පංකා ගැන කෝලින් ෆෑන්ස් මං කිව්වේ අපේ දෘඩාංග උපාංගයක් විදිහට අර කලින් ප්‍රශ්නෙත් අපි ඒක හඳුනාගත්තයි කියලා සිසිලන පංකාව මේක කොහෙද හයි කරන්නේ? ඔව් පරිගණකය තුල අධික ලෙස රත් වෙන උපාංග මත සිසිලන පංකා සවි කිරීම කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ පරිගණකයේ අර අධික ලෙස රත් වීම ඒ වගේ ස්ථානවලදී සාමාන්‍ය මධ්‍යම සැකසුම් ඒකකයටත් අපි මේ වගේ සිසිලන පංකාවක් සම්බන්ධ කරලා තියෙනවා. හරිද? ඊට අමතරව මේ පරිගණකයේ පද්ධති එකක ඇතුළෙත් මේ වගේ සාමාන්‍යයෙන් පංකා හයි කරලා තියෙනවා. ඒ අර බල සැපයුම මේකකින්ම තමයි ඒකට පව ලබා දෙන්නේ. ඇයි හේතුව? ඒකට හේතුව තමයි අර මං කිව්වා වගේ ගොඩාක් රත් වීමක් සිද්ධ වෙන නිසා ඒ තාපේ එළියට ඇදලා දාන එක තමයි යා කරන්නේ. ඒ කියන්නේ පරිගණක පද්ධතිය ඒකකයේ ඔයාලා දැකලා ඇති අර පොඩි පොඩි සිදුරු වගේ තියෙනවා. ඒ මොකද අර තාපේ පිට වෙන්න තමයි තියෙන්නේ. එතකොට දැන් පරිගණකයකින් පිට වෙන තාපය ඔහොමයි. නම් පරිගණකයේ වැඩ කරන අපෙත් සාමාන්‍යයෙන් ඇගේ තාපයක් පිට කරනවා. රස්නයක් පිට කරනවා. එතකොට දැන් IT ලැබ් එකක් බැලුවොත් සාමාන්‍යයෙන් අවම වශයෙන් පරිගණක 20ක්වත් තියෙනවානේ. හරිද? 20ක්වත් තියෙනවා ටිකක් ලොකු ලැබ් එකක් වුණා නම්. හරි? සාමාන්‍ය IT ලැබ් නෙමෙයි මම කතා කරන්නේ ටිකක් අපි බැලුවොත් 20ක් වගේ තියෙන පරිගණක විද්‍යාගාරයක් හිතලා බැලුවොත් එකකින් එක පරිගණකයකින් ඕක තාපය පිට වෙනවා. පුද්ගලයෙකුත් එතන ඉන්නවනම් එයාගේ තාපයක් පිට වෙනවා. පරිගණක 20ක් තියෙනවා නම් 20ෙම තාපය ওই විදිහට පිට වෙනවා. ඒ 20 පුද්ගලයෝ 20 දෙනෙකුත් වැඩ කරනවා නම් මොකද වෙන්නේ? කෙලින්ම තාපය පිට වෙනවා. එතකොට අධික තාපයක් ඒ කාමරයේ ඇතුලේ තියෙනවා. දැන් ඕක කන්ට්‍රෝල් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙම නොවුනොත් ඒ ඇතුලේ වැඩ කරන අයට තමයි විශේෂයෙන්ම පරිගණක වලින් පිට වෙන තාපය නැවත ඒක ඇතුළෙම කැරකි තියෙනවා. එහෙනම් මේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම මොකද්ද? වායු සමීකරණයක් කරන්න ඕනේ. මේක IT ලැබ් වලට විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඔය ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ ආයතනවල සේවය කරද්දී වුණ පරිගණක තියෙනවා. ඔව් ඒවයි හැමතිස්සෙම ඒ කන්ට්‍රෝල් එක තියන්න ඕනේ හැම පුළුවන් තරම්. හරිද? ඊළඟට අපිට තියෙන භෞතික හානි වලින් වෙන්න පුළුවන් දේවල්. ඔව්. අර කිව්වා වගේ දූවිලි තැම්පත් වෙන එක. හරිද? අධික තෙතමනය, කෘමි උවදුරු සහ මම කිව්වා මේ තින්නේ මීයෝන් වගේ සතුන් එන අවස්ථාත් එනවයි කියලා. ඔව්. මොනවද කරන්න පුළුවන්? එකක් තමයි අර කලින් කිව්වා වගේ ඒකටත් අපිට දූවිලි තැම්පත් වීම සහ තෙතමනය ඒවා සඳහා වැඩිම අපිට මේ අධික තෙතමනය කියන එක පාලනය කරගන්නත් අපිට මේ වායු සමීකරණය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අනිත් එක තමයි පාවාහන් ගලවලා යන්න ඕනේ. මේක හැම පාසලකම තියෙන නීතියක්. ඇයි හේතුව? ඔයාලා සපත්තු වලින් ඇතුල් වෙලා එනකොට
අර තියෙන ඩස්ට් එක ඔක්කොම ලැබ් එක ඇතුළට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක දැන් ලැබ් එක ඇතුළේ පුද්ගලයෝ එහෙම ඇවිදිනවා, පුටු එහා මෙහා කරනවා නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ඕක සර්කියුලේට් වෙනවා. ඒ කියන්නේ වාතය කැරකි කැරකි තියෙන. දැන් ගොඩක් වෙලාවට ලැබ් එකක් AC කරායින් පස්සේ මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ලැබ් එකේ AC කරා කියන්නේ ඒ ලැබ් එක සම්පූර්ණයෙන්ම වහපු කාමරයක් වෙනවනේ නේද? දොරවල් සම්පූර්ණයෙන්ම අර ඩෝර් ක්ලෝසරයක් හරි දාලා වහලා තියෙන්නේ. ඒ කියන්නේ AC එක එළියට නොයන්න. එතකොට ඕකේ ඇතුලේ අර දූවිලි අංශුත් කැරකි කැරකි තියෙනවා. ඊට පස්සේ ඕවා කොහොමයි පරිගණක ඇතුළටත් යනවා. එතකොට ඒක ටිකක් එක පැත්තකින් ලොකු භයානකකමක් අපිට ගෙනත් දෙනවා. වැඩ කරන අයගේ සෞඛ්‍ය තත්ත්වයටත් ඒකේ යම්කිසි බලපෑමක් එන්න පුළුවන් නේද? ඉතින් ඒක නිසා තමයි අපි පුළුවන් තරම් පාවහන් ගලවලා යන්න කියලා කියන්නේ. ආහාර පාන ගන්නෙ නෑ. මොකද විශේෂයෙන් මේ දේවල් වෙනවා නම් මොකද වෙන්නේ? මතක තියාගන්න පුතේ, ගොඩක් දරුවෝ අපිත් දකිනවා කවදාවත් ඕගොල්ලොන්ට ලැබ් එකට පාසලේදී කවදා හරි දවසක යන්න අවස්ථාව ලැබුණොත් වතුර බෝතල් ගෙනියන්න එපා. මේක පුංචි දරුවෝ හරියට කරනවා. අපි අනන්ත දැකලක් තියෙනවා. වතුර බෝතල් නම් ගෙනියන්න පුරුදු වෙන්න එපා. කෑම කන එක අපි කරන්නේ නැහැ කවදාවත්. වතුර බෝතලයක් ගෙනිච්චොත් මොකද වෙන්නේ? ඔයා ඔක ළඟ තියාගෙන ඔයා වැඩ ටිකක් කරගෙන යද්දී ඔයා වතුරත් බොනවා. ඒ අස්තරේ ඕකේ මූඩි ඇරලා තියෙද්දි දන්නේම නැතුව ඕක පෙරළුණා, හැලුණා. හරි? දැක්ක නේද මොකද වෙලා තියෙන්නේ කියලා? දැන් මේ වගේ කීබෝඩ් එකක් උඩට, කම්පියුටර් එකක් උඩට වතුර වැටුනොත් මොකද වෙන්නේ? පරිගණකය වැඩ කරන්නේ විදුලි බලයෙන්. හරිද? ඕක මේසයක් දිගේ බේරලා ගිහිල්ලා හරි අවසානයේදී අර ප්ලග් බේස් එකකට හරි වතුර වැක් කරලා තිබුණොත් එහෙම ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ගිනි ගන්නවා. ඒ කියන්නේ ෂෝට් වෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාගේ ආරක්ෂාවත් එක පැත්තකින් ඔයා සලස ගන්න ඕනේ මේ වගේ දේවල් නොකර. අනිත් එක තමයි නිතරම වගේ ඒවා පිරිසුදු තියාගන්න ඕනේ. අපි පුළුවන් තරම් පරිගණක විද්‍යාකාරයේ සතියකට විශේෂ දවසක් අපිට පුළුවන් නම් යොදා ගන්න. සතියකට නෙමෙයි, කොහොමත් අපි දිනපතා අතු ගන්නවා නම් ඒක කොහොමත් හොඳයි, අනිවාර්යයෙන්ම කරනවා. නමුත් සාමාන්‍යයෙන් සතියකට හෝ එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට මාස 3කට සැරයක්වත් ඒක සම්පූර්ණයෙන්ම ওই පරිගණක ගලවලා වැකියුම් කරනවා නම් අන්න තවත් හොඳයි. එතකොට ක්‍රමීන්ගෙන් සහ මීයන්ගෙන් ඇතිවෙන සතුන්ගේ මේ එන කරදරත් අපි නවත්ත ගන්න ඕනේ. ගොඩක් වෙලාවට සමහර ඒවා පිහිටලා තියෙන ස්ථාන අනුව කැලෑබද පැතිවල වගේ එහෙම ස්වභාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා අර මේ සිදුරු වහලා තියාගත්තොත් වඩා හොඳයි. හරිද? නැත්තම් ගොඩක් වෙලාට මවුස් වල කීබෝඩ්ස් වල එහෙම දැන් එළියට පේන්න තියෙන දේවල් නිසා ඒවයි වයර් කෑම, වයර් හපා කෑම සිද්ධ වෙනවා. ඒතකොට මේ මවුස් එක වැඩක් වෙන්නේ නැහැ නේද? අපිට ඒවා පාහලා ගන්නවා වගේ නෙමෙයිනේ නේද? ඒ වගේ ගැටලු තියෙනවා. ඒ නිසා ඒවත් අපි කල්පනා කරන්න ඕනේ. ඊළඟට සොරසතුරු උදුර බැලුවොත් සාමාන්‍යයෙන් ඔයාලගේ පරිගණක විද්‍යාගාරය බලන්න ටිකක් ඒක ආරක්ෂාව වැඩි කරලා තියෙනවා. යකඩ දොරවල් එහෙම දාලා නේද? ලොකු වැඩ කොටසක් ඕක කරනවා. ඒ වගේ දේවලුත් කරන අතරවාරදී අර පරිගණකයේ පද්ධති ඒකක වලටත් අපිට පුළුවන් ඉබි අතුරු දාන්න. ඒ කියන්නේ ඒක කරන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ඇතුළ ගලවන්න බැරි වෙන විදිහට ඒකේ දාන්න පුළුවන් පැඩ්ලොක් දෙකක්. පරිගණක පද්ධති ඒකකවල එනවා සාමාන්‍යයෙන් ඒ වගේ පැඩ්ලොක්ස් දාන්න පුළුවන් සිදුරු වෙනවා. ඒක දාන්නෙත් මෙහෙමයි. ගොඩක් වෙලාවට අපේ කීබෝඩ්ස්, මවුස් අර ඔයාලගේ ඒ වයර් ඒවා ඔක්කොම සවි කරලා ඉවරනාට පස්සේ අන්න ඒවා ඒ වයරුත් ඔක්කොම එකට අමුණලා අර පැඩ්ලොක් එක අරහා යන විදිහට දාන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට අර උපාංග ගලවගෙන යන්න බෑ. ඉතින් ගලවගෙන යන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඒක කපාගෙන යන එක. වයර් එකෙන් කපන එක. ඉතින් වයර් එකෙන් කැපුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒක පාවිච්චි කරන්නත් බෑ. ඒ නිසා ගෙනියන කෙනාට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හරිද? අනිත් එක තමයි CCTV කැමරා සවි කරලා තියාගන්න එක. හරි? එතකොට දැන් ක්‍රියාකාරකම 3-2ට ගියොත් මේකේ ආරක්ෂාවට තර්ජන මතුවේ හැකි අවස්ථා 3ක් කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වොත් මම උදාහරණ 3ක් දාලා තියෙනවා. අධික විදුලි ධාරාව ලැබීමෙන්, පරිගණක පද්ධතිය ඇතුළත අධික ලෙස රත් වීමෙන් සහ සොරසතුරු උදුරු මගින්. ඊළඟට ඒවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඔයා සඳහන් කරපුවාට ක්‍රියාමාර්ගය ගන්න ඕනේ. දැන් මම සඳහන් කරපු ඒවා ක්‍රියාමාර්ග ඇටියට අනවරත ජව සැපයුමක් භාවිතය, විලායක භාවිතය. හරි? ඊළඟට B කියන අක්ෂරයෙන් මම ලිව්වා අධික ලෙස රත් වීම කියලා. එහෙනම් වායු සමීකරණය කිරීම සහ සිසිලන පංකා සවි කිරීමත්.
ඊළඟට C එකට මම සඳහන් කළේ සොරසතුරු උදුරු ගැන CCTV කැමරා සහ මොකක්ද අර දොර ජනෙල් හොඳින් අගුළු දැමීම කාර්ය කරන්නත් ඕන. එතකොට අපිට ඊළඟට තියෙන කාරණාව මෘදුකාංග ගැන. හොඳයි. මෘදුකාංග කියන්නේ මොකක්ද? ඔව් අපිට තියෙන පරිගණකයේ තියෙන දත්ත තොරතුරු විවිධ කාර්යයන් සඳහා යොදා ගන්න වැඩසටහන් සියල්ල පරිගණක මෘදුකාංග කියලා අපි හඳුනා ගන්නවා. මොනවාද උදාහරණ? මෙහෙයුම් පද්ධතිය. හරිද? අපි ඒක මෘදුකාංගයක් හැටියට ඉගෙන ගත්තනේ. වදන් සැකසුම් මෘදුකාංග අපි ඊළඟ පාඩමේදී ඉගෙන ගන්න ඕක. ලිපි ලේඛන ඇතුළත් ගොනු. ඔව් ෆයිල්ස් ඒවත් ඇත්තට මෘදුකාංග වර්ගයට අයිති වෙනවා. පින්තූර ඇතුළත් ගොනු. ඊට අමතරව ඔය ඔයගොල්ලෝ වීඩියෝ එඩිට් කරන software නේද? ඕවත් අයිති වෙනවා මෘදුකාංග වලට. ඔය උදාහරණ මම කිව්වේ. මෘදුකාංග වලට තර්ජන ඇති වෙන්න පුළුවන් කොහොමද? දැන් මෘදුකාංග වලට සාමාන්‍යයෙන් තර්ජන ඇති වෙන්නේ එකක් ඔයාලට තියෙන ස්වභාවික ආපදා ත්‍රස්ත උවදුරු ආදිය. ඔව් ඒ කියන්නේ ඉතින් ඇත්තටම ස්වභාවිකව තර්ජනයක් ඇති වෙන්නේ ඒ කියන්නේ දැන් ඔය යම් කිසි ආකාරයක ගම් වතුරක් වගේ ඒ වගේ දෙයක් වුණාම දැන් ඇත්තටම මුලින්ම හානිය සිද්ධ වෙන්නේ දෘඩාංග වලට. අපි හිතමුකෝ දැන් යම් කිසි දැන් ඔය ත්‍රස්ත උවදුරක් වුණා කියන්නේ දැන් අපි මේක උදාහරණයක් ඇටියට අපි හිතලා බැලුවොත් යම් ආකාරයක ඔය හැකර් ප්‍රහාර වලට වගේ සමහර වෙලාවට එහෙම ගැටලු ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාමත් අපේ පරිගණක පද්ධතියට ඇවිල්ලා ගැටලු ඇති වෙන ප්‍රහාර තියෙනවා. දැන් අනවසර ප්‍රවේශ වීම කිව්වම මේක තවත් හොඳට පැහැදිලි කරලා දෙනවා. ඊළඟට අහමු ලෙස ගොනු මැකියාම හෝ උඩින් ලියවීම. ඒ කියන්නේ තියෙන මේ ඕවර්රයිට් වෙනවා කියලා කියන්නේ දැන් ඔයාගේ තියෙන ෆයිල් එකක් වෙනුවට ඒකෙම තව ෆයිල් එකක් ඒ જાතික ෆයිල් එකක් කොපි වෙනවා. අරක මැකිලා. තියෙන එක මැකිලා අරක උඩින් ඒකම ලියවෙනවා. එහෙම වුණාම සමහරවිට ඔයාට අර ටිකක් වැදගත් මොකක් හරි කරුණක් අර කලින් එකේ තිබුණා නම් ඒක ඔයාට ලොස්ට් වෙන්න ඉඩ තියෙනවා. ආපහු අනිෂ්ඨ මෘදුකාංග වල ක්‍රියාකාරීත්වය හේතුවෙන්. හරි. අනිෂ්ඨ මෘදුකාංග කියන්නේ මොනවද කියලා අපි ඊළඟට ඉගෙන ගන්නවා. ඊළඟට මෙහෙයුම් පද්ධතිය ඇති වෙන්න පුළුවන් ව්‍යාකූලතා. ඒ කියන්නේ කරප්ෂන්ස් ඒ වගේ ගැටලු ආවොත් මෙහෙයුම් පද්ධතිය හරියට වැඩ කරන්නේ නැති වුණොත් ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. අනිත් එක තමයි හදිසි විදුලි බිඳ වැටීම. මේ ස්වභාවික ආපදා ත්‍රස්තු උදුරු හදිසි විදුලි බිඳ වැටීම ඔය තුනම ටිකක් බැලුමටම මේ දෘඩාංග වලට බලපානවා වගේ වුණත් ඇත්ත වශයෙන්ම දෘඩාංග වලට බලපෑම නිසාම මෘදුකාංග වලට හානි තර්ජනයක් වෙන්න පුළුවන් තැන් එනවා. ඒ කියන්නේ දැන් අපි බැලුවත් අර මම කලිනුත් ඔයාලට කිව්වා හදිසියේ විදුලිය බිඳ වැටීම වුණොත් හાર્ඩ් ඩිස්ක් එක ඩැමේජ් වෙන්න පුළුවන් කියලා. මොකද ඒකේ ඇතුලේ තියෙනවා අර එහෙ මෙහෙ චලනය වෙන ලොකු ආම්මයක්. ඊළඟට ඒක හීරෙන්න පටන් ගන්නවා. ඔකපාරට ඔක නතර වුණාම කම්පියුටර් එක ඔෆ් වුණාම එහෙම වුණාම වෙන්නේ මොකද්ද? ඒක හීරෙන්න ගත්තාම ඒකේ මේ ගබඩා වෙලා තියෙන මේ ෆයිල්ස් ඒ කියන්නේ මෘදුකාංග වගේ දේවල් වැඩ කරන්නේ නැති වෙනවා. එතකොට දෘඩාංගයට හානි වෙලා ඒක නිසාම මෘදුකාංග වලට හානි වෙනවා. හරිද? එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්. හරි? ස්වභාවික ආපදාවක් කියන්නේ දැන් ගම් වතුරක් ගැත්තා ඊළඟට මොන හරි දෙයක් වුණා. ඔක වතුර ගියා. හරි? වතුර ගියාම නිසා ඔක මොකක් හරි වෙලා ඔක ෂෝට් වෙලා ඊට පස්සේ මේක වැඩ කරන්නේ නැහැ. කම්පියුටර් එක වැඩ කරන්නේ නැති නිසාම ඔයාගේ මෘදුකාංග වලට ඔයාට පිවිසෙන්නත් බෑ. එහෙමත් වෙන්න පුළුවන්. හරි? ඒක නිසා මේ අර දෘඩාංග වලට හානි වීම නිසාම මෘදුකාංග වලටත් හානි පැමිණෙන්න පුළුවන් තැන් තියෙනවා. හොඳයි. අපි බැලුවොත් මේවා ආරක්ෂාවට ගන්න පුළුවන් දේවල්. කරන්න පුළුවන් දේවල් මොනවද? precautions ඒකේ. අනවසර ප්‍රවේශ වීම සඳහා නම් ඔන්න අපිට කෙලින්ම කියන්න පුළුවන් පළවෙනිම දේ. හරිද? දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අනවසර ප්‍රවේශ වීම කිව්වම අර දැන් සොර සතුරු උදුරු ගැන අපි කලිනුත් කතා කරානේ. සොර සතුරු උදුරු නිසා ඔයාගේ පරිගණකය හොරගම් කරගෙන ගියයින් පස්සේ ඒකේ තියෙන යම්කිසි ඔය ඔයාලගේ වටිනා කියන ඔය මෘදුකාංග මොනවා හරි දේවල් දත්ත තොරතුරු ඕව ඔක්කොම නැති වෙන්න පුළුවන්. එතකොට එතන මෘදුකාංග වලට හානියක් වෙන්න ඉඩකඩ තියෙනවා. අනිත් පැත්තෙන් තමයි සමහර අනවසර ප්‍රවේශ වීම වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ හොරෙන් කවුරු හරි කම්පියුටර් එකට ලොග් වෙලා කම්පියුටර් එක ඔන් කරගෙන මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අන්න එතකොට
ගැටලුවක් ඇති වෙනවා ඔයාගේ දත්ත ටික හොරකම් කරා නම් කවුරු හරි කෙනෙක්. හරි? ඒ කියන්නේ පාස්වර්ඩ්ස් වගේ දේවල් දාලා තිබුණා නම් හරි. එතකොට මේ මෘදුකාංගමේ විසඳුම් ලබා දීමයි භෞතික මේ පැත්තෙන් විසඳුම් ලබා දීමයි අපි මේක හඳුන්වනවා ඉංග්‍රීසියෙන් මෘදුකාංග විසඳුම් වලට කියනවා ලොජිකල් සිකියුරිටි කියලා. භෞතික විසඳුම් වලට අපි කියනවා ෆිසිකල් සිකියුරිටි කියලා. හරි? ඊළඟට තමයි අනිෂ්ට මෘදුකාංගවල ක්‍රියාකාරීත්වය වළක්වා ගන්නට නම් ප්‍රතිවෛරස මෘදුකාංග නැත්නම් ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරගෙන තියා ගන්න ඕන. ඊළඟට අනිත් එක තමයි අර කිව්වා වගේ විදුලි බිඳ වැටීම, ස්වභාවික ආපදා, මෙහෙයුම් පද්ධති ව්‍යාකෝත, ගොනු මැකී යාම උඩින් ලියවීම. ඔය වගේ ප්‍රශ්නයක් වෙනවා නම් අපි දන්නේ නැහැ වෙනවද කියලාත් ඇත්තටම කොයි වෙලේ මොනවා වෙයිද කියන්න දන්නේ නැති නිසා අපි කොයි එකටත් ඒකේ මොකද්ද බෑකප්ස් ලබා ගන්න ඕනේ. අපි සිංහලෙන් කියන උපස්ත පිටපත් කියලා. කියන්නේ වෙන තැනක ඒකේ පිටපතක් තව එකක් තියාගෙන ඉන්නවා. හරි? අපි බලමු ඒවා එකින් එක දැන් තවත් පැහැදිලි කරගමු. ඊට කලින් තියෙනවනේ ක්‍රියාකාරකම් තුනේ තුන. අපි බැලුවොත් පරිගණකයේ මෘදුකාංග කියන්නේ මොනවද? පරිගණකයේ තුල ඇති දත්ත තොරතුරු හා විවිධ කාර්යයන් සඳහා යොදා ගන්න වැඩසටහන් මෘදුකාංග ලෙස හැඳින්වේ. ඒවාට උදාහරණ පහක් ඔන්න මෙහෙම පද්ධති වදන් සැකසුම් මෘදුකාංග, ලිපි ලේඛන ඇතුළත් ගොනු, පින්තූර ඇතුළත් ගොනු, වීඩියෝ සංස්කරණ මෘදුකාංග. හරි? අපිට ඒවත් දාන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ඒ තර්ජන ඇතිවිය හැකි අවස්ථා පහක් ලියලා ඒවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය බැගින් ලියන්න කියලා. ඔව්. මෙන්න අර අපි කලින් කතා කරපු ඒ තර්ජන ඇතිවිය හැකි අවස්ථා හැමම වාගේ පෙළ පොතේ තියෙනවා. එතකොට ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මම අර ඉස්සෙල්ලා කතා කරා වගේ ඔයාලට මේ ටික ලියන්න පුළුවන්. මෘදුකාංගමේ විසඳුම් ලබා දීම, භෞතික අගුල් භාවිතය සහ ඊළඟට ප්‍රතිවෛරස මෘදුකාංග භාවිතය. හරිද? දැන් මෙතන අනිෂ්ට මෘදුකාංග කියලා එකක් අපි මේ කලිනුත් ඉගෙන ගත්තානේ. ඒ කියන්නේ malicious software. මොකද්ද මේක? අනිෂ්ට මෘදුකාංගයක් කියලා කියන්නේ අපේ අවශ්‍යතාවයන්ට. ඒ කියන්නේ අපි කියන්නේ පරිගණකයේ පාවිච්චි කරන අය පරිශීලකයෝ. අපේ අවශ්‍යතාවයන් වලට එරෙහිව ක්‍රියාත්මක වෙමින් අපේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන මෘදුකාංග වලට, දත්ත වලට, කම්පියුටර් නෙට්වර්ක් කරලා තියෙනවා. නෙට්වර්ක් එකට සමහර වෙලට හાર્ඩ් ඩිස්ක් වලට පවා හානි කරන මේ මිනිස්සුම නිර්මාණය කරපු මෘදුකාංගයක්. එහෙම නැත්නම් කොටසක් අනිෂ්ට මෘදුකාංග කියලා හඳුන්වනවා. සරලව කිව්වොත් අපේ වැඩ කටයුතු තියෙන දේවල් වලට බාධා කරන, හානි කරන මිනිස්සයා විසින්ම නිර්මාණය කරපු මෘදුකාංග software වර්ගයක්. හරි? දැන් ජනප්‍රියම වචනය තමයි ඕකට වෛරස් කියලා කියන්නේ. නමුත් ඇත්තටම මෙහෙමයි කම්පියුටර් වෛරස් කියුවාම ඒකේ තව විදියක් තියෙනවා. හරි? ඒකයි මේ මෙතන කියන්නේ මේ අපි පොදුවේ මේකට කියන්න පුළුවන් ලස්සනම සුදුසුම වචනය තමයි අනිෂ්ට මෘදුකාංග, ඉංග්‍රීසියෙන් කියව malicious software. හරි? malicious software කියන වචන දෙක එක්කව කරලා malware කියලාත් හදලා තියෙන තනි වචනයක්. ටිකක් ලේසියෙන් කියවන්න පුළුවන් විදිහට. දැන් අපි බැලුවොත් ඒකේ වර්ග කිහිපයක් තියෙනවා. අනිත් එක මේකේ වැදගත් කාරණාවක් කියලා තියෙනවා වරින් වර විවිධ ස්වරූපෙන් ක්‍රියාත්මක වේ කියලා. හරිද? එක අවස්ථාවක පරිගණක වෛරසයක් ලෙස හැසිරෙන අනිෂ්ට මෘදුකාංගයම තවත් අවස්ථාවක ට්‍රෝජන් අස්වැයා ලෙසද හැසිරේ. මොකද ට්‍රෝජන් අස්වැයා කියලා කියන්නේ? හොඳයි. අපි බලමු ටිකක් ඉස්සෙල්ලා අනිෂ්ට මෘදුකාංග වර්ග මොනවද කියලා. මම හිතන්නේ එතන අපිට ওই ට්‍රෝජන් අස්වැයා කියන වචනේ තියෙනවා. බලන්න අර කම්පියුටර් වෛරස් කියන වචනේත් ඔන්න තියෙනවා එතන. හරි? ඊළඟට තව අලුත් දෙකක් තියෙනවා. බලන්න පරිගණක worms, computer worms කියලා තියෙනවා. ඊළඟට පිළියොත්තු මෘදුකාංග spyware කියලා තියෙනවා. හොඳයි බලමු එකින් එක මොනවද කියලා. හොඳයි. පරිගණක වෛරසයක් කියලා කියන්නේ මොකද්ද? පරිගණක මෘදුකාංග වලට සහ ගොනු වලට සම්බන්ධ වෙමින් තමන්ගේ වෛරසයේම අණු පිටපත් සාදමින් එහා මෙහා රැගෙන යන ආචේන උපාංග හරහා අනිකුත් පරිගණක වෙත ආසාදනය වීමේ හැකියාව ප්‍රධානතම අනිෂ්ට මෘදුකාංගයයි. දත්ත හා තොරතුරු මකා දැමීම, වෙනස් කිරීම සහ මෘදුකාංග අඩපණ කිරීම වැනි දේ කළ හැක. හරියට කොවිඩ් වගේ නේද? කොවිඩ් වෛරසය ගැන දැන් මේ දවස්වල කතා වෙනවානේ. දැන් කම්පියුටර් වෛරස් එක වගේ තමයි නේද? ඒකත් ඇත්තටම මොකද්ද වෙන්නේ? දැන් බලන්න දැන් තමන්ගේම අණු පිටපත් හදමින් එහා මෙහා රැගෙන යන ආචේන උපාංග හරහා. ඉතින් කොවිඩ් වෛරසය ටිකක් ඒ වගේ නේද? ඒ කියන්නේ දැන් රෝගී කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඇඟ ඇතුලේ වෛරස් එක තියෙනවා නම් එයා දන්නේ නැතුව කොයි හරි එහෙම ගියොත් එයා නිසා
අනිත් අයට බෝ වෙනවා. ඒ කියන්නේ අණු පිටපත් සෑදීම කියන එක අන්න තියෙනවා. තේරුණා නේද? ආ අණු පිටපත් සෑදීම. ඒ කියන්නේ ස්ප්‍රෙඩ් කරනවා එයා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගෙන් තවත් අයට ඒක තවත් පරිගණකවලට මේ කම්පියුටර් වෛරස් එක ගියාම මොකද වෙන්නේ? දැන් කොවිඩ් වෛරස් එකත් අපේ ඇඟ ඇතුළට ආවම අපේ ශ්වසන පද්ධතිය ඔක්කොම අඩපණ කරනවා වගේ එයා කරන්නේත් මොකද? වෛරසයක් ඇතුළු වුණා කියලා කියන්නේ තනිකරම පරිගණක පද්ධතියේ සියලු වැඩ කටයුතු අඩපණ කිරීම කරනවා එයා. හරිද? ඊළඟට තොරතුරු මකලා දානවා. හරි? දැන් අපි මේ වෛද්‍ය විද්‍යාත්මක කතාවකින් අපි මේ කෙලින්ම අපේ පාඩමට එන්නේ ආයේ. හරිද? මෘදුකාංග අඩපණ කරනවා, තීන තොරතුරුත් මකා දානවා, සේරම වැඩ ටිකක් කරලා දානවා. ඒ කියන්නේ අන්තිමට වැඩක් කරන්න බැරි පරිගණකයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මලකඳක් වගේ. නේද? දැන් තේරෙනවද කම්පියුටර් වෛරසයක් කියන්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ ඒ ආචේන උපාංග කියලා කියන්නේ අපි ඉගෙන ගත්ත අර පෙන් ඩ්‍රයිව් එක. මතකද? පෙන් ඩ්‍රයිව් එක අර එහා මෙහා ගෙනියන්න පුළුවන් ලේසි පෝටබල් ඒවායින් ටක් ගාලා ඔක යනවා එහෙට. ඒකයි අපි කියන්නේ අර පෙන් එකක් ගහනකොට ඕක ස්කෑන් කරලා ගන්න කියන්නේ කියලා. අපි ඉස්සරහට ඒ ගැන කතා කරනවා. හරි? ඒක තමයි ඒ හැටි. දැන් අර වර්ම්ස් කිව්වහම මොකද්ද වෙන්නේ? ඔව් වර්ම් කිව්වහම ඒකත් ටිකක් අර වගේ තමයි. දැන් වර්ම් කියන්නේ කාටද? පණුවටනේ. දැන් පණුවොත් සාමාන්‍යයෙන් බෝ වෙන්නේ කොහොමද? අර අපි කියන්නේ පණුව ගහනවා කියලා කියන්නේ. ඒ වගේ තමයි මේකේ වෙනස මොකද්ද? ඒක ඉන්ටර්නෙට් එක හරහා එන්නේ. දැන් කම්පියුටර් වෛරස් යන්නේ කවුරු හරහාද? එහා මෙහා ගෙනියන්න පුළුවන් ඩිවයිසස් හරහා. ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකකින් පෙන් ඩ්‍රයිව් එකකින්, ඒ කියන්නේ එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකක් ගවා ගෙනියොත් ගොඩක් වෙලාවට ජනප්‍රියම ක්‍රමවේදය පෙන් ඩ්‍රයිව් එකකින් මේ වෛරස් යන එක. හැබැයි වර්ම්ස් යන්නේ එයා පැතිරෙන්නේ කොහොමද? අන්තර්ජාලය හරහා. එහෙම නැත්නම් කම්පියුටර් එකක් නෙට්වර්ක් කරලා තිබුණොත් එක පරිගණකයක වෛරසයක් තියෙනවා නම් එයා නෙට්වර්ක් එක හරහා අනිත් ඒවට ඇතුල් වෙනවා. අර මේ මොකද්ද මේ ඒ අනිෂ්ට මෘදුකාංග යන්නේ එහෙමයි. හරිද? එහෙම නැතුව අර පෙන් ඩ්‍රයිව් එකක් ගහලා අනිත් කම්පියුටරේට ගහපු ක්‍රමයට නෙමෙයි. හරි? ඒකයි අපි කියන්නේ සමහරට ඔය දෙකේම එකම වැඩසටහන තියෙනවා වෙන්න පුළුවන්. අර කලින් කිව්වා වගේ මොකද්ද කිව්වේ මේ තියෙන්නේ? හරි? දෙමුහුන් ස්වරූපයක් ගනිය. වරින් වර විවිධ ස්වරූපෙන් ක්‍රියාත්මක වෙයි. නිසා කම්පියුටර් වෛරස් එකක් තියෙන එක ඒක වර්ම් එකක් විදියට වැඩ කරන්න පුළුවන් කියලා ඔය මම කිව්ව කතාවෙන් දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති. දැන් ඊළඟට අර ලස්සන වචනේ ට්‍රෝජන් අශ්වයා. අස්සයෝ ඉන්නවද? නෑ. ඒක කතාව මෙහෙමයි. මේක පැරණි ග්‍රීක ජන කතාවක් ඇසුරින් ওই වචනේ අරගෙන තියෙන්නේ. කතාව කිව්වොත් ග්‍රීසියේ තිබුණා ට්‍රොයි කියලා නගරයක්. මේ නගරය අත්පත් කරගන්න තවත් රජ කෙනෙකුට අවශ්‍ය වෙලා තිබුණා. එයා මේ ට්‍රොයි නගරේ හිටපු රජතුමාගේ එක වීක් පොයින්ට් එකක් හොයාගත්ත දුර්වල තැනක්. මොකද්ද? ඒ රජතුමා ගොඩාක් ආසයි මේ ට්‍රොයි නගරේ රජතුමා තෑගි භෝග වලට. ඒ නිසා එයාට කවුරුත් නොදුන්න જાතිය තෑග්ගක් ලබා දෙන්න ඕනේ කියලා එයාට හැදුවා ලී වලින් අශ්වයෙක්. අශ්වයෙක් මේ දැන් යටත් කරගන්න යන රජතුමා හදනවා. ඒ අශ්වයාගේ ඇතුළත මේ මිනිසුන්ට ඉන්න පුළුවන් ආකාරයට එයාලා ඒකේ කුහරයක් හදලා තිබුණා. එතකොට හුස්ම ගන්න පුළුවන් වෙන විදිහට ඒක හරි ගැස්සුවා. එතකොට සොල්දාදුවෝ කිහිප දෙනෙක්ම ඔය ඇතුළට රිංගවලා අශ්වයා විදිහට එව්වා ට්‍රෝයි නගරයට. එතකොට ඔන්න ට්‍රෝයි නගරයේ ඉන්න රජතුමාට ඔන්න තෑග්ගක් විදිහට ඒක ලබා දුන්නා. රජතුමා හරි සන්තෝෂෙන් තෑග්ග බාරගත්තා. ඒක නගරේ එලිමහනේ තියලා තිබුණා ලොකු අස්සයෙක්නේ. හරි. රාත්‍රී කාලේ උදා වෙනවා. රාත්‍රී කාලේ උදා වෙනකොට මුළු නගරෙම නිින්දට ගිහිල්ලා අන්තිමේදී අර අස්සයාගේ ඇතුලේ හිටපු ට්‍රෝජන් අශ්වයාගේ ඇතුලේ හිටපු සොල්දාදු ටික එළියට එනවා. එළියට ආවට පස්සේ ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම හොරෙන්ම ගිහිල්ලා ගේට්ස් ඕපන් කරනවා නගරේ ප්‍රධාන දොරටුව විවෘත කරාම ඒගොල්ලෝගේ ආමියේකේ අනිත් අය එළියෙන් ලෑස්ති වෙලා හිටියේ නගරය ඇතුළට කඩා වදින්න. ඉතින් ලේසියෙන්ම ගේට් එක අරගත්තා ඇතුළට ආවා. හරිද? අවසානයේදී මුළු ට්‍රෝයි නගරයම අත්පත් කරගත්තා, යටත් කරගත්තා. දැන් මොකද්ද මේ කතාවේ මෙතනට අරගෙන තියෙන හේතුව? දැන් අර අශ්වයා බැලූ බැල්මටම ප්‍රයෝජනවත් දෙයක් වගේ තමයි ඒ රජතුමා දැක්කේ. එයාගේ තෑග්ගක් විදියටනේ. එයාට ප්‍රයෝජනයක් තියෙන විදියට. හැබැයි ඒක මුවාවෙන් ඇවිල්ලා මොකද්ද කරලා තියෙන්නේ? අනර්ථකාරී ක්‍රියාවක් සිද්ධ වුණා. ඒ තියරි එක පදනම් කරගෙන තමයි මේක අරගෙන තියෙන්නේ. මේ වෛරස් මේ අනිෂ්ට මෘදුකාංග ප්‍රභේදය. හරි මේ මැලීෂියස් සොෆ්ට්වෙයාර් ටයිප් එක වැඩ කරන්නේ ඔය ක්‍රමයට.
එයා එන්නේ අපිට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් විදිහට ඒක ඉන්ස්ටෝල් කරගන්නවා අපිත් දන්නේ නැතුව. ඊට පස්සේ තමයි එයා අපේ පරිගණක පද්ධතියේ සිද්ධ වෙන ඔක්කොම වැඩ කටයුතු අඩපණ කරලා දාන්නේ. හරි එයා එන්නේ ඒ ක්‍රමවේදයෙන්. හරිද? ඒ මුවාවෙන් එන්නේ. ඊළඟ අන්තිමටම තියෙනවා ස්පයිවෙයා කියලා. ඒකේ මොකද්ද වෙන්නේ? පුද්ගලයෙකුගේ පරිගණක භාවිතය අන්තර්ජාල පරිහරණය ආදී තොරතුරු රහසිගතව රැස් කරලා වෙනත් පාර්ශව වෙත රහසින් ලබා දෙන එකක්. හරිද? ඔව් ඒ දැන් සාමාන්‍ය ඔත්තුකාරයාගේ රාජකාරිය ඒකනේ. ඔත්තුකරුවෙක් කියන්නේ එයා වැඩේ කරන්නේ එහෙමයි. එයාත් එන්නේ අර එක පැත්තකින් අර ට්‍රෝජන් අස්ස එක වගේ තමයි විශ්වලාගෙන එයා එනවා ඇවිල්ලා ඔක්කොම වැඩ ටික බලාගෙන ගිහලා අනිත් එක් ආයි සද්ද නැතුව තමන්ගේ රහසිගත සංවිධානයට තොරතුරු ටික ලබා දීම තමයි එයා කරන්නේ. ඒ වගේ මේ මෘදුකාංග වේශයෙන් එන්නෙත් ඒකයි. මෘදුකාංගත් ඒ ක්‍රමයෙන්ම පාවිච්චි කරනවා. තේරුණාද? එතකොට ඔන්න පරිගණක අනිෂ්ට මෘදුකාංග වර්ග ගැන දවගුල ඉගෙන ගත්තා. ඒ නිසා මතක තියාගන්න වෛරස් කියලා කියන්නේත් අපිටත් අර ඒක කියවෙනවා පුරුද්දකට වගේ. කම්පියුටර් වෛරස් කියලා කියන්නේ අනිෂ්ට මෘදුකාංග වර්ගයක්. එහෙම නැත්නම් මැල්වෙයා එකක්. මැලීෂියස් සොෆ්ට්වෙයාර් වර්ගයක්. දැන් හරිනේ. ඊළඟට ඕවයින් බේරෙන්නේ කොහොමද? බේරෙන්නේ කොහොමද කියන්නේ ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ ඒවයි වෙන්න පුළුවන් හානි. දත්ත තොරතුරු මකා දැමීම, සැඟවීම වෙනස් කිරීම. ඊළඟට අපේ නොවන අලුත් ලේඛන නිර්මාණය කිරීම. මේවයි තියෙන විශේෂත්වය තමයි අනවශ්‍ය ෆයිල් නිර්මාණය කරන අපේ කම්පියුටර් එක ඇතුලේ. ඒක නිසාම මේ අන්තිමටම තියෙන කාරණාවත් සිද්ධ වෙනවා. ආචයන උපාංගවල ධාරිතාව අසාමාන්‍ය ලෙස අඩු වෙනවා. ඒ කියන්නේ ෆයිල් හැදෙනවා ඉවරයක් නැති වෙන්න. හරි? අර වෛරස් එක ස්ප්‍රෙඩ් වෙනවා වගේ තමයි. හරි? ඒක නිසා මොකද වෙන්නේ? පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩාල වෙනවා. හරි? ඒ වගේම එහෙම වුණාම සමහර වෙලාවට අපේ කම්පියුටර් එක හිතපු නැති විදියට රීස්ටාර්ට් වෙන්න පටන් ගන්නවා. වරින් වර රීස්ටාර්ට් වෙනවා. එක්ක ෂට් ඩවුන් කරනවා. එහෙම වෙලාවට තව එකක් කරනවා. මොකද කම්පියුටර්ස් අපි ඔක්කොම නෙට්වර්ක් කරලා තිබුණොත් එකිනෙකට එකිනෙකා සම්බන්ධ වෙලා තිබුණොත් අන්න එතකොට මොකද වෙන්නේ? අර කම්පියුටර් එකේ ඒ නෙට්වර්ක් එකත් එයා ඩවුන් කරනවා. ඉන්ටර්නෙට් සම්බන්ධතාවය කපාරනවා. ඒ වගේ වැඩක් සිද්ධ වෙනවා. අර පොදුවේ අර මේ වර්ග හතරෙන්ම සිද්ධ වෙන දේවල් පොදුවේ මේ රයිස්තුවක් ඔය දීලා තියෙන්නේ. දැන් ඕකෙන් කරගන්න පුළුවන් පිළියම් මොනවද? පළවෙනිම දේ තමයි හොඳ ඇන්ටිවයිරස් එකක් දාගෙන ඒක අප්ඩේට් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකට ඇන්ටිවයිරස් එකක් අපි ඉන්ස්ටෝල් කරගත්තොත් හරි සාමාන්‍ය අපි පොදු ආරේ කියන වෛරස් ගාඩ් එකක් කියලා. හරි. ඒක දාගත්තාම දැන් ලෝකයේ දවස දවස ඕක දියුණු වෙනවනේ. වෛරස් මෘදුකාංගනේ. මෘදුකාංග කියන්නේ මිනිස්සුන් ඒවා හදන්නේ. එතකොට අර වගේ නපුරු අය කරන වැඩක් තමයි දැන් හැමදාම දවස ගාන ඒගොල්ලෝ හදාගෙන යන ඒ කම්පියුටර් මැල්වෙයා එකේ එහෙම නැත්නම් මැලිෂියස් සොෆ්ට්වෙයාර් එක රයිට්. ඒකට ඇටැක් කරන්න බැරි නම් එහෙනම් වෙන ක්‍රමයකට අපි මේක ඇටැක් කරන්න පුළුවන් විදිහට හදනවා කියලා දවස ගානේ වෛරස් එකත් ඇත්තටම මොකද්ද? වෙනස් ස්වරූප ගන්නවා. ඒ කියන්නේ මේ කොවිඩ් වෛරසයත් එක එක ප්‍රභේද හට ගන්නවා කියනවනේ කාලෙන් කාලට වෙනස් වෙනවනේ නේද? ආන් ඒ වගේ තමයි මේවා. එතකොට හැමතිස්සෙම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ඇන්ටිවයිරස් එකට තියෙන්න ඕනේ ඒ අලුත් ප්‍රභේද වලටත් අපේ පරිගණකයට හානි නොවන විදිහට මොකද්ද? ඇටැක් කරන්න. ඒක නිසා ඔය ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් නිර්මාණය කරන සමාගම් උදාහරණ හැටියට මම කිව්වොත් Kaspersky, Avast, Bitdefender. හරි. ඔය එතකොට මේ අපේ මෙහෙයුම් පද්ධති වලත් මේ ඇත්තටම ඇන්ටිවයිරස් එකක් තියෙනවා. උදාහරණයකට Windows 10 මුතුකා මේ මෙහෙයුම් පද්ධතියේ Windows Defender කියන එක අපේ මේ මෙහෙයුම් පද්ධතිය එක්කම වෙනවා. ඉන්ස්ටෝල් වෙනවා නිකම්ම. එයා වුණත් ලොකු වැඩ කොටසක් කරනවා. එතකොට මේක හැමතිස්සෙම අප්ඩේට් කරන්න කියලා කියන්නේ අන්න ඒකයි. දැන් සමහරලාට අපේ පරිගණකත් ඔය වරින් වර එකපාරට ඔටෝ අප්ඩේට් වෙන්න පටන් ගන්න. ඒ මොකද ඒක අපේ නරකට වෙන දෙයක් නෙමෙයි. ඒක හොඳකට වෙන්නේ. අලුත් විශේෂාංග දුන්නාම වෛරස් ගාඩ් එකත් අප්ඩේට් කරාම වෙන්නේ වාසිය අර අලුතෙන් ඇති වෙන නව ප්‍රභේද දවස ගානේ ඇති වෙන දේවල් වලට ටක් ගාලා ඒක ප්‍රතිචාර දක්වන්න පුළුවන්. නැත්තම් ඔයාට වෛරස් ගාඩ් එකක් තිබුණත් වැඩක් නැහැ. ඔයාගේ වෛරස් ගාඩ් එකට හැකියාවක් නැහැ. අලුත් මේ මොකද්ද? මැලිෂියස් සොෆ්ට්වෙයාර් වලට එරෙහිව සටන් කරන්න. හරිනේ. එතකොට අනිත් වැදගත් දේ තමයි දැන් කම්පියුටර් වෛරස් කියන දේවල් ස්ප්‍රෙඩ් වෙන්නේ කොහොමද? ආචයන උපාංග මගින් කියලා අපි කිව්වා. තනින් තන ගෙනියන්න පුළුවන් ඒවා. එතකොට කොහේ හරි තැනකට ගියත් සාමාන්‍ය පෙන් එකක් ප්ලග් කරන්න කලින් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්.
ඔයාගේ පෙන් එකෙන් ඒව පරිගණකයට වෛරස් එක යනවා වෙන්න පුළුවන් වගේම ඒ පරිගණකයේ වෛරසයක් තිබුණොත් ඔයාගේ පෙන් එකට එන්නත් පුළුවන්. දෙපැත්තටම ඕක වෙනවා. ඒ නිසා දැන් අර මම දෙවෙනිට අර කිව්ව එක පරිගණකයෙන් මේ පෙන් එකකට වෛරස් එක ඉන්න එක වළක්වන්න තමයි ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක් අපි දාගන්නේ. නමුත් පෙන් ඩ්‍රයිව් එකට සෑමතිස්සම සම්බන්ධ කරනකොට පෙන් ඩ්‍රයිව් එකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න නම් ටක් ගාලා වෛරස් ස්කෑන් එකක් කරන්න ඕනේ ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකේ. සමහර වෙලාවට ඇතන එහෙම කරන්න ඕනෙත් නැහැ. ගහපු ගාම ටක් ගාලා එක ඩිටෙක්ට් කරගන්නවා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඊළඟට තව වචනයක් තියෙන ගිනි පවුරු සක්‍රිය කිරීම සහ නිවැරදි සැකසුම් කිරීම. ගිනි පවුරක් කියලා කියන්නේ කවුද? ෆයර්වෝල් එකක් කියලා කියන්නේ. ඒක හරියට ඇත්තටම අර තාප්පයක් කියන වගේ තේරුමක් තමයි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් අර ආරක්ෂිත කලාපයකට ඇතුල් වෙනකොට අපි සම්පූර්ණයෙන් චෙක් කරලා තියෙනවා වගේ අනවසර අයට ඇතුළත් වෙන්න නොදෙනවා වගේ මේ පරිගණකයේ තියෙනවා එක්තරා මෘදුකාංගයක් ෆයර්වෝල් කියලා. මොකද අපි ඉන්ටර්නෙට් එකට අපේ කම්පියුටර් එක සම්බන්ධ කරලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එක හරහා අර worms නේද? අපි කලින් කිව්ව අපි දැන් ඉගෙන ගත්තනේ worms ස්ප්‍රෙඩ් වෙන්නේ අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් නෙට්වර්ක් හරහා නම් සාමාන්‍ය ෆයර්වෝල් කියන එක අපේ මෙහෙයුම් පද්ධතියේ තියෙන සොෆ්ට්වෙයාර් එකක්. ඒක සක්‍රිය කරලා තියාගන්න. එතකොට අර වගේ නන්නාඳුනන තැන් වලින් එන දත්ත වලට අපේ පරිගණක වලට ඇතුළත් වෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. හරිද? ෆයර්වෝල් කියලා මේ දෘඩාංගයකුත් තියෙනවා. හાર્ඩ්වෙයාර් ඩිවයිස් එකකුත් තියෙනවා. ওই දෙකෙන්ම කරන්නේ එකම විදිය. අන්තර්ජාලය පාවිච්චි කරනවා නම් ආරක්ෂිත වෙබ් අඩවි භාවිතා කිරීම. ඔව්. සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ ගොඩක් වෙලාවට ඔය ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකේ තව එකක් තියෙනවා ඉන්ටර්නෙට් සිකියුරිටි කියලා. ගොඩක් වෙලාවට අපේ වෙබ් බ්‍රවුසර්ස් වල ඒක තියෙනවා. දැන් මේ විශේෂාංගය තියෙනවා. ඔයාලා අන්තර්ජාලය සැරිසරනකොට ඔයාලා අපි Google එකේ මොකක් හරි ගහලා අපි ඒක සර්ච් කළොත් ඒකේ සමහර සයිට්ස් වල පෙන්නනවා මේ අවදානම් සයිට්ස් කියලා. එතකොට ඒවා මේ යන්නේ එපා කියලා අපිට දැනුවත් කිරීමක් කරනවා. හැබැයි අපිව නවත්තන්නේ නැහැ. අපිට කලින්ම රතු පාටින් පෙන්නන ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා යන්න එපා කියලා. එහෙම වුණාම අපි පොඩ්ඩක් අවධානමක් ගන්න ඕනේ නැහැ. ආපස්සට යනවා නම් හොඳයි. මොකද ආරක්ෂිත වෙබ් අඩවි මොනවද කියලා අපිට ඒ සාමාන්‍ය Google Yahoo වගේ සෙවුම් යන්ත්‍ර වලින් අපිට ඒකත් එක්ක තමයි රිසල්ට්ස් පෙන්වන්නේ. ඊළඟට අන්තර්ජාලය භාවිතා කරන අතරවාදී තමයි අර ඔය අසාධුගත වෙබ් අඩවි භාවිතා නොකිරීම. blacklisted websites කියලා අපිට තියෙනවා. එවැනි දේවල් වලට ඒ කියන්නේ ඒ සයිට්ස් වලට ගියාම අපේ පරිගණකයට මේ වගේ දේවල් වෙන්න පුළුවන් බව කලින් නෝට් වෙලා තියෙනවා නම් ඒවා අසාධුගත එහෙම නැත්නම් බ්ලැක්ලිස්ට් කරලා තියලා තියෙනවා. තිරය මත එකවර පෙනී යන කවුළු මත ක්ලික් නොකිරීම. මේ pop-ups කියලා එනවා. ඒ කියන්නේ දැන් මේක ගොඩක් වෙලාවට ඔයාගේ ඔය කම්පියුටර් එක පාවිච්චි කරනකොට ඔය එක්කෝ දකුණු පැත්තේ පල්ලෙහා කෙළවරින් වගේ එක එක ඇඩ්වර්ටයිස්මන්ට්ස් appear වෙනවා. අන්න ඒවා ක්ලික් කරන්න යන්න එපා. ඕවයිනුත් ඔය මේ අපිට එක්තරා ආකාරයක ඒ ඇඩ්වර්ටයිස්මන්ට්ස් හරහා අපිත් අර ඒ ඩවුන්ලෝඩ් කියන ඒවා මේ ක්ලික් කරන ඒවා නැත්නම් විශේෂයෙන්ම අපි ඔය ෆිල්ම් මොකක් හරි ඩවුන්ලෝඩ් කරගන්න ගියාම එක එක ඔය සයිට්ස් තියෙනවානේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒවා ඩවුන්ලෝඩ් කරගන්න කියලා ගියොත් අන්තිමට මොකද වෙන්නේ? ඒවායේ ඇත්තටම ඩවුන්ලෝඩ් කියලා බටන් එක වෙනුව මේ සමග තවත් විශාල ඩවුන්ලෝඩ් බටන් එහෙම පේන්න තියෙනවා. ඕවා ක්ලික් කරනවා. ඒවා ක්ලික් කරොත් මොකද වෙන්නේ? තමන් දන්නේ නැතුව ඇත්තටම ඒවයිනුත් යම්කිසි ආකාරයක අර ට්‍රෝජන් හෝස්ලා වගේ කට්ටිය එන්න පුළුවන් අපේ පරිගණක ඇතුළට. තේරුණාද? ට්‍රෝජන් හෝස්ලා එන විදිහක් ඒකයි. ඊළඟට සැකසහිත විද්‍යුත් තැපැල් සහ ඇමනුම් විවෘත නොකිරීම. ඔව් අපේ ඊමේල් වලිනුත් ඔය එක එක ෆයිල් ඇටච් කරලා එවන්න පුළුවන්. ඒක නිසා සමහර වෙලාවට ඔය වගේ ෆයිල් එකක් නන්නාඳුනන කෙනෙක් අපේ පරිගණකයට ඇතුල් වෙන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි සැකසහිත විද්‍යුත් තැපෑල. ඒක වෙන්නේ මෙහෙමයි. සමහර වෙලාවට ඔයාට එනවා පණිවිඩයක් ඊමේල් එකක් ලින්ක් එකක් ක්ලික් කරන්න. දැන් ඒක මේ විද්‍යුත් තැපැල්ලක් මුවා වෙනුත් නෙමෙයි. දැන් ටිකක් අපි මේ පරිගණක වලට එහා දැන් මේ දවස්වල ජංගම දුරකථන ටැබ්ලට් පරිගණක භාවිතා වෙනකොට ඔය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එක එක ලින්ක්ස් එනවා නේද? අර මේ data එහෙම ෆ්‍රී දෙනවා අරව මේව කියාගෙන. ඇත්තටම ඒවයි ලින්ක් එකක් තියෙනවා ලින්ක් එක ටච් කරන්න කියලා කියන්නේ මේකෙන් රෙජිස්ටර් වෙලා ඉන්න කියලා කියන්නේ නෑ. ඒකට යන්න එපා කවදාවත්.
කවදාවත් ඒ වගේ ඒවා ආවාම පුතේ ටච් කරන්න එපා. ඒකෙන් වෙන්නේ මේකයි. එතකොට ඒ අර ට්‍රෝජන් හෝස් එකේ තව විදිහක් ඔය අපි කිව්වේ. එයාලා මොකද කරන්නේ අපේ පරිගණකයේ හරි ෆෝන් එකේ හරි ඩිවයිස් එකේ තියෙන උපාංගයේ තියෙන ඔක්කොම දත්ත ටිකට එයාට ප්‍රවේශ වෙන්න අවස්ථාවක් එයා හදා ගන්නවා. ඒ හරහා සියලුම ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න අනිත් අයටත් ඒ මැසේජ් එක යනවා. එතකොට පේන්නේ ඔයා එව්වා වගේ තමයි. ඒක තමයි ඔය මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ ඒ ක්‍රමයට. හරිද? අනිත් එක තමයි සාමාන්‍යයෙන් පරිගණක විද්‍යාගාරවල නම් ගොඩක් වෙලාට ආයතනික මට්ටමේ වුණත් අපි මේ දේ කරනවා. ඇඩ්මිනිස්ට්‍රේටර් account එකක් තියාගෙන අනිත් අයට වැඩ කරන සාමාන්‍ය account එකක් නිර්මාණය කරනවා. ඒක මොකද්ද? අනිත් අයට නිර්මාණය කරන්නේ ඒ අයට අපේ පරිගණක පද්ධතිය ඔය දැන් settings වෙනස් කරන්න ඒ chance එක දෙන්න. දැන් පාසල් වල නම් අනිවාර්යයෙන් මේක අපි කරනවා. ළමයින්ට අවශ්‍ය නැහැ computer settings වෙනස් කරන්න. එවැනි කාරණාවලදීත් අපේ ගොඩක් වෙලාවට මේ තව user account එකක් හදලා තියෙනවා admin account එක තියෙද්දි. හරිද? එතකොට මෙහෙම පද්ධතිය හැම දෙයක්ම අප්ඩේට් කරන්න කියලා කියන්නේත් ඒකයි. අලුත් වෛරස් ඇටැක් වලට එහෙම නැත්නම් ඔය malicious software වල තියෙන බලපෑමකට මුහුණ දෙන්න පුළුවන්. එතකොට ඒවයි. අනිත් එක තමයි බලපත්‍ර සහිත මුල් පිටපත් භාවිතා කිරීම. මේක අපි කියනවා මේ crack versions පාවිච්චි කරන්න එපා කියලා අපි කියන්නේ ඒකයි. ඒ කියන්නේ ඇතම් මෘදුකාංග තියෙනවානේ දැන් සල්ලි දීලා ගන්න තියෙන ඒවා තියෙනවානේ. සල්ලි දීලා ගන්න ඒවා අපිට ගන්න ක්‍රමයක් නැති නිසා විවිධාකාර තව පොඩි මෘදුකාංග එහෙම ඒවත් එක්ක ලබාගෙන ඒක අර ඇක්ටිව් කරගන්න පුළුවන් ක්‍රමවේද එනවා දැන්. හරිද? එතකොට ඒක ඇත්තටම බැලු බැලමටම අපේ මෙහෙයුම් පද්ධතිවල උනත් එහෙම නැත්නම් සෝරි මේ ඔය ඇන්ටි වෛරස් software වල ප්‍රතිවෛරස් මෘදුකාංග වලින් ඒවා හඳුනා ගන්නවා මොනවා හැටියටද? මේ අනිෂ්ට මෘදුකාංග හැටියට. එහෙම නැත්නම් malicious software විදියට. ඒකයි ඒ කියන්නේ පුළුවන් තරම් අර සල්ලි ගෙවලා එක ගන්න පුළුවන් නම් වඩා හොඳ. එහෙම නැත්නම් ඒකට විකල්ප හැටියට දැන් ලෝකෙ ගොඩාක් මොනවද නිදහස් මෘදුකාංග තියෙනවා. ඒව පාවිච්චි කරන්න පුළුවන්. අපි බැලුවොත් ක්‍රියාකාරකම 3-4 අනිශ්චිත මෘදුකාංග කියන්නේ පරිගණක පරිශීලකගේ අවශ්‍යතාවයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පරිගණකයේ දත්ත ත්‍රුඩාංග මෘදුකාංග ජාල වලට හානි කරන මෘදුකාංග වේ. අනිශ්චිත මෘදුකාංග වලට උදාහරණ 3ක් ඔන්න මම මෙහෙම දැම්මා. හරි කෙටියෙන් ලියන්න පුළුවන් විදියට මම මේව දැන් ඉස්සලා විස්තර කළා. අනිෂ්ට මෘදුකාංග වලින් පරිගණකයට වෙන්න පුළුවන් හානි 5ක්. ඔව්. අර මෙතන ඔයාලගේ පෙළ පොතේ තියෙන ඔයාලට කැමති උදාහරණ 5ක් ලියන්න පුළුවන් හානි 5කට. හරිද? එතකොට අවම කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග 5ක්. ඔව් මම ඒවත් දැන් ඉස්සෙල්ලා කතා කළා. එතනිනුත් ඔයාලට කැමති 5ක් ලියන්න පුළුවන්. ඊළඟ වැදගත්ම කාරණාව තමයි උපස්ථ පිටපත් ලබා ගැනීම. ඒ කියන්නේ මේ මෘදුකාංග වලට එන්න පුළුවන් තර්ජන වලින් වළක්වා ගන්න පුළුවන් අනිත් කතාව. අර අපි කිව්වේ ස්වභාවික ආපදා, ත්‍රස්ත උවදුරු, විදුලි විසන්ධි වීම, ඒවායෙන් බේර ගන්න පුළුවන් දේවල්. ඔව්. උපස්ථ පිටපත් ලබා ගැනීම. හරි? උපස්ථයක් කියලා කියන්නේ බෑකප් එකක්. තව පිටපතක් ලබා ගන්නවා. ඒ කියන්නේ දැන් අර වගේ හදිසි අවස්ථාවකදී විශේෂයෙන්ම දැන් සංගත තැටි, දැන් CD තැටි හරිද? වාගේ hard disk එක. ඒ වගේ දේවල් damage වෙන්න පුළුවන්. දැන් CD තැටියක් උනත් හීරෙන්න පුළුවන් නේ. ඇත්තටම ඒ වගේ අවස්ථාවකදී වඩාම හොඳම දේ කරන්න තියෙන පළවෙනිම දේ තමයි ඔයාට සමහරට එක පිටපතක් විතරක් තියනවා වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවකම ඒකේ කොපියක් තියාගන්න කොයි වෙලේ හරි ඕන වෙයිද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඔයාගේ අතින් මේ ඒ ගොනුව හරි මෘදුකාංගය මොකක් හරි කරන්න ගිහිල්ලා ඔයාට වාගේ අතින් යම්කිසි වැරද්දක් වුණා, අත්තරද්දක් වුණා. වාට එක දැන් හදන්න විදියකුත් නැහැ. එතකොට ඔන්න ඔය වගේ වෙලාවට ටක් ගාලා අර කොපිය කලින් අරන් තියාගත්තා නම් ඒ කොපිය අරගෙන මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි? එතකොට දැන් ඒ තව ඔගේ වැදගත් දෙයක් තමයි ඒ අපි සාමාන්‍යයෙන් උපස්ථ පිටපත් ලබා ගන්න උපාංග මේ ආචාර්ය උපක්‍රම තියෙනවානේ CD තැටි, DVD, external hard disk, හරි? වෙනත් තැනක තව කොපියක් කම්පියුටර් එක ඇතුලේ මේ තව ෆෝල්ඩර් එකක් හදලා තියාගන්න පුළුවන්. accidentally අපි අතින් delete වෙලා ගියොත් කියලා.
එතකොට ඔන්න ඔය වගේ වෙලාවල් වලදී අපිට ඒවට පිටපත් ගන්න පුළුවන් වගේම ඒ ගත්ත මේ පිටපත් ගත්ත ඒ උපාංගත් අපි පරිස්සම් කරගන්න දැනගන්න ඕනේ. එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකක් එහෙම හાર્ඩ් ඩිස්ක් එකකට අපි සියලුම දත්ත ටික ඒකේ පිටපත් ටික ගත්තා, බෑකප් ගත්තා. ඒක බැරි වෙලාවත් අතින් වැටුනොත් එහෙම සේරම ඉවරයි. ඒ නිසා මේ වගේ දේවල් වෙන්න තියන්න හොඳ නැහැ. ඒවත් පරිස්සම් කරගන්න ඕන පුළුවන් තරම්. හරිද? අනිත් එක මේකේ තව වැදගත් කතාවක් තියෙනවා. ඔය ලබාගන්න ඒ පිටපත් ලබාගත්ත ඒ උපාංග තියෙනවානේ ආචරණ උපාංග ඔය එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් වගේ දේවල් ගොඩක් වෙලාවට ඒ ආයතන පරිශ්‍රයම තියා ගැනීමත් එක පැත්තකින් පොඩි අවදානමක් තියෙනවා. ඒ මොකද? කොච්චර කොහොම කළා වුණත් අපි හිතමුකෝ දැන් ඔන්න ඔයා විශාල CD ප්‍රමාණයකට ඔන්න ඔයාගේ උපස්ත ලබා ගත්තා, බෑකප්ස් ලබා ගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයා ඒව එතනම තියෙද්දි අපි හිතමුකෝ ඒ ආයතනේ ගිනි ගත්තයි කියලා. ගින්නක් හටගත්තොත් ගිනින්දක් හටගත්තාම පිටපත් ටිකත් එතනමයි, මුල් පිටපත් තියෙන පරිගණකෙත් එතනමයි. ඒකත් විනාශ වුණා, අරකත් විනාශ වෙනවා. දෙකම එක තැන තියෙන්නේ. එහෙමනම් මොකද වෙන්නේ? අපි වඩා සුදුසුයි මේ සාමාන්‍ය උපස්ත පිටපත් ලබාගත්ත ඒවා වෙනත්ම ස්ථානයක තබා ගන්නවා නම් ගොඩක් හොඳයි. බැරි වෙලා ගම් වතුරක් ආවා. මොකද වෙන්නේ? පරිගණක ටිකක් ගහගෙන යනවා, අර උපස්ත පිටපත් ලබාගත්ත බෑකප්ස් ලබාගත්ත ඒවා ටිකක් ගහගෙන යනවා. ඔක්කොම ඉවරයි. හරිද? ඒ වගේ ප්‍රශ්න ඇති වෙන පුළුවන්. ඒ නිසා ඒ කාරණාවත් අපි උතනදී කල්පනා ගන්න ඕනේ. ඒක පොතේ නැති වුණත් ඒක මම ටිකක් අවධානයෙන් කියනවා. මොකද ඒ වගේ දේවල්ුත් පුතේ අපි කල්පනා කරන්න ඕනේ. හරිද? ළඟට ප්‍රවේශ පාලනය කියන එක access control කියන එක. අපි මේක ගැන ටිකක් කතා කළා අර මේ Trojan horse ගැන කතා කරද්දී. එතකොට ඒ වගේ දේවල් සිද්ධ නොවෙන්න පුළුවන් තව ක්‍රමවේදයක් තියෙනවා. ඔකෙත් පුතේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අනවසර ඇතුළුවීම් වළක්වන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෘදුකාංගමය විසඳුම් ලබා දීම සහ භෞතික විසඳුම් ලබා දීම කියන එක. ඔව් මෘදුකාංගමය විසඳුම් කියලා කියන්නේ දැන් ඔයාගේ පරිගණකයට සාමාන්‍යයෙන් ඔය අන්තර්ජාලය ඔස්සේ කවුරු හරි කෙනෙක් එන එක නවත්ත ගන්න නම් එකක් තමයි අර පාස්වර්ඩ්ස් වගේ දේවල් යොදා තියාගත්තොත් හොඳයි. මොකද දැන් අද කාලේ තාක්ෂණය ගොඩක් දියුණු නිසා අන්තර්ජාලය ඔස්සේ ඔයාගේ පරිගණකයට ඇවිල්ලා ඔයාගේ කම්පියුටර් එකේ කන්ට්‍රෝල් එක ගන්නත් පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවකදී ටිකක් අපිට පුළුවන්කම තියෙනවා නම් අර වගේ ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකක් දාගෙන ඒක වළක්ව ගන්න පුළුවන් වගේම මේකේ තව වැදගත් කාරණා තුනක් තියෙනවා. එකක් තමයි දැන් කවුරු හරි පුද්ගලයෙක් ඇවිල්ලා ඔයාගේ කම්පියුටර් එක ඇතුළට ඔයා නැති වෙලාවක ඔයාගේ කම්පියුටර් එක පාවිච්චි කරන්න යනවා නම් පාස්වර්ඩ්ස් යොදා ගැනීම. ඊළඟට අන්තර්ජාලය ඔස්සේ ඔයාගේ ඊමේල් ගිණුමට උත්සාහ කරනවා නම් හැක් කරන්න. හැකර් ප්‍රහාරයක් එල්ල කරන්න. ඒ වගේ තැන්වලදී ඇත්තටම අනුමාන කරන්න බැරි පාස්වර්ඩ්ස් යොදා ගන්නවා නම් හොඳයි. අපි ඒක නිතර අවධානය කළා. 6 වසරේදීත් අපි ඒක ගැන කතා කළා. 6 පාඩමකදී කොහොමද strong passwords යෙදෙන්න ඕනේ කියන එක. එතකොට අනිත් එක තමයි අර user accounts හදලා තියද්දී විශේෂයෙන්ම ඇඩ්මිනිස්ට්‍රේටර්ට පුළුවන් තරම් බලතල තියලා අනිත් අයට අවශ්‍ය ප්‍රමාණයට වැඩ කිරීමේ වපසරිය හරි ගස්සලා දෙන්න ඕනේ. ඊළඟට গুপ্ত කේතන කියලා එකක් තියෙනවා. එන්ක්‍රිප්ෂන්. එන්ක්‍රිප්ෂන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අර ඉස්සර කාලේ රහස් පණිවිඩ යවනවා වගේ වැඩක්. ඇත්තට මේක තමයි මෙතන වෙන්නේ. දැන් යුද්ධයක් යනකොට වුණත් අර කතා කරන්නේ රහස් භාෂාවකින්. මොකද සතුරු අය ඒව අහගෙන ඉන්නවා. කොහොමද එයාලට ඒ රේඩියෝ තරංග අහන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලෝ අර වෙනත් භාෂාවකින් තමයි කතා කරන්නේ. ආදේශක වචන යොදාගෙන. ඒ වගේ අපි අර යවන පණිවිඩය යම් ආකාරයේ අකුරු වෙනස් කිරීම කරනවා. අකුරු වෙනස් කිරීම කරලා හරිද? එතකොට ඒක දන්නේ යවන කෙනා සහ ඇත්තරම ලබා ගන්න කෙනා විතරයි. අතරමැදියෙක් එහෙම ওই පණිවිඩය ලබා ගත්තොත් එයාට ඒක තේරෙන්නේ වෙන විදියකට. ඒක නිසා අපි ඒකට කියනවා එන්ක්‍රිප්ෂන්. එහෙම නැත්නම් গুপ্ত කේතනය කියලා. ඒක තේරුම් ගන්න බෑ. গুপ্তයි. ඒක දන්නේ යවන කෙනයි ලබා ගන්න කෙනයි පමණයි. වෙනත් පාර්ශවයක් අතරපත් වුණොත් එයාලට ඒක කියව ගන්න තේරෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් භෞතික වශයෙන් කොහොමද ප්‍රවේශ පාලනය වෙන්නේ? ඒ කියන්නේ කෙනෙකුට භෞතිකව එන්න බැරි වෙන විදිහට හදාගන්න නම් ඉස්සලාම අර වගේ අපේ පරිගණක ගොඩාක් ආරක්ෂිත තැනක තියාගන්න ඕනේ. අනිත් එක තමයි ඒවා හොඳට වහන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ. අනිත් එක තමයි CCTV කැමරා පද්ධති දාලා
බර්ග්ලේ ලාම්සුත් දාන්න පුළුවන්. හොඳයි. අනිත් එක තමයි බයෝමෙට්‍රික් පාස්වර්ඩ්ස්. බයෝමෙට්‍රික් පාස්වර්ඩ්ස් කියන්නේ මොනවද? මේ තියෙන මෙන්න මේ වගේ ඒවා. ඒ කියන්නේ දැන් මේක ගොඩක් වෙලාවට දැන් අපේ මේ ෆෝන්ස් වලත් අපිට මේක තියෙනවා ෆින්ගර් ප්‍රින්ට් එකක් ගන්නවා. සමහර ලැප්ටොප් වලත් තියෙනවා පාස්වර්ඩ් එක වෙනුවට ෆින්ගර් ප්‍රින්ට් එක තියලා තමයි යන්නේ. හරි. ඊළඟට සමහර ස්ථාන ඒ වගේ නිර්මාණය කරලා තියෙන ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බොත් විතරයි හරියටම තිබුණොත් තමයි ඇතුළට යන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අර පැමිණීම සටහන් කරන බයෝමෙට්‍රික් එක නෙමෙයි මේ කියන්නේ. මේක ඇත්තටම ප්‍රවේශය පාලනය කියන. ඒ කියන්නේ කාමරයක් ඇතුළට යන්න තියෙනවා නම් ඒකට යන්න ඕනේ ඇත්තටම තමන්ගේ ශරීරයේ අංගයක් හරියට තියලා. ෆින්ගර් ප්‍රින්ට් එක හරි. එහෙම නැත්තම් තව එකක් තියෙනවා. මොකද්ද? ඇස් වල කණීනිකාව, ඇහි කණීනිකාව. හරි? ඇහි කාචය. ඒක ඩිටෙක්ට් කරගන්න ඒවා තියෙනවා. හරිද? ඒකේ වෙන්නේ මොකද්ද? ඇහි කණීනිකාව. සාමාන්‍යයෙන් මේක ගොඩාක් වැදගත් වෙනවා මේ ඔය දැන් එයාපෝට්ස් වලත් අපි මේක දකිනවා. අපි සාමාන්‍ය රටකට ගිහිල්ලා එතනින් ගොඩ බහිද්දී වුණත් අපිව පරීක්ෂාවට ලක් කරලානේ රට ඇතුළට ගන්නෙ. එතකොට මෙන්න මේකත් අපි දකිනවා. ඒ මොකද දැන් ඒක සමහරවිට මෙහෙම දෙයක් තියෙනවා. දැන් හොරු වංචාකාරයෝ ඒ කියන්නේ දැන් ඔය කලින් ඒ රටේ ඉඳලා ඊට පස්සේ යම් අපරාධයක් හරි යම් කිසි අක්‍රමිකතාව වැඩක් කරලා යා රටින් පැනලා ආපහු වෙනස් වෙස්වලාගෙන ආයෙනවනේ. ඒ කියන්නේ පුද්ගලයා ප්ලාස්ටික් සැත්කමක් හරි කරගෙන ආවා වුණත් මිනිස්සෙකුගේ ඇහැක් කෙනෙක් ඒ වගේ වෙනස් කරගෙන යන්න හැකියාවක් නැහැ නේ. යාට පේන්නේ නැහැ නේ ඊට පස්සේ. ඒක පදනම් කරගෙන ඇහි කණීනිකාවෙන් පුද්ගලයෙක් දැන හඳුනා ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් තමයි ඔය බයෝමෙට්‍රික් කියන එකේ තව පැත්තක් ඔය. අනිත් එක තමයි වොයිස් එක. කටහඬ. හරි? කටහඬිනුත් ඒ කියන්නේ අපිට පාස්වර්ඩ් එක කටින් කියන්න හරි රහස් වචනයක් තියෙනවනේ ඒක කියන්න හරි ඒකෙන් ඩිටෙක්ට් කරගන්නවා. එතකොට ඕක තමයි ඔය බයෝමෙට්‍රික්. එහෙම නැත්නම් ජීවමිතික මුරපද කියලා කියන්නේ. ඒ සාම්ප්‍රදායික මුරපද නෙමෙයි අර අකුරු හරි ඉලක්කම් හරි ටිකක් ගහලා සංකේත ටිකක් ගහපු මුරපද නෙමෙයි. ඊට එහා ගිය ප්‍රබල මුරපද ඕවා. හරි? ඉතින් අපි බැලුවොත් ක්‍රියාකාරකම 3 උපස්ථ පිටපතක් කියන්නේ මොකද්ද? මෘදුකාංග සංරචකවල පිටපත් තබා ගැනීමේ ක්‍රියාවලිය උපස්ථ තබා ගැනීම කියලා අපි කියනවා. ඒවායේ වාස්තු තුනක් මූලික පිටපත අස්ථානගත වුණාම, මූලික පිටපත පළුදු වුණාම, මූලික පිටපත ගබඩා කර ඇති දෘඩාංග උපක්‍රමය පළුදු වූ විට. අර මම කිව්වේ. ඔව්. ඊළඟට ප්‍රවේශ පාලනය කියන්නේ මොකද්ද? අරගන්නක එක සම්පත් නැරඹිය හැකි කාටද යන්න නියාමනය කරන ආරක්ෂක තාක්ෂණය. සම්පත් කියලා කියන්නේ කම්පියුටර් එක ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ තියෙන දේවල්. ඒ කියන්නේ කම්පියුටර් එකේ ගබඩා කරලා තියෙන දේවල්. ඒවා සම්පත් විදියට අපි අඳුනගන්න නේද? ඇයි ඒව කරන්නේ? ඔව් සම්පත් විතරක් නෙමෙයි. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් උතන භෞතික අපි ආරක්ෂාව ලබා දීම කියලා කියන්නේ ඒවා හොරකම් කරගෙන යන ඒවා. ඒවා ඔක්කොම ගැන කල්පනා කරලා කියන්නේ කම්පියුටර් එකක් සම්පූර්ණයෙන්ම සද්ද නැතුව අරගෙන යන ඒවා. ඒ වගේ දේවල් වුණත් පාලනය කිරීම උතනදී ප්‍රවේශ පාලනයක් සිදු කරගන්නේ කළ යුත්තේ ඇයි කියන තැනට උඟ තියෙනවා. ඊළඟට ඒවා කරන්න පුළුවන් ක්‍රම දෙකක් සහ කෙටියෙන් සඳහන් කරන්න කියලා තියෙනවා. ඔව් පළවෙනිම ක්‍රම දෙක අපි ක්‍රම දෙක බැලුවොත් මෘදුකාංගමේ විසඳුම් ලබා දීම සහ මොකද්ද? භෞතික අගුල් භාවිතය කියන එක අපිට හඳුන්වා දෙන්න පුළුවන්. කෙටියෙන් ඒවා පැහැදිලි කරන්න පුළුවන් අර අපි කිව්ව කාරණා තමයි. මෘදුකාංගමේ විසඳුම් වලට මොනවද? අනුමාන කළ නොහැකි මුරපද භාවිතය, ඊළඟට සුදුසු පරිශීලක ගිණුම් සැකසීම සහ ගුප්ත කේතනය. ප්‍රවේශ පාලනය සඳහා ගන්න පුළුවන් භෞතික අගුල් භාවිතය ගත්තොත් මොකක්ද ඒකට කරන්න පුළුවන්? ඔව් එකක් තමයි ආරක්ෂිත ස්ථානවල පරිගණක ස්ථානගත කරනවා. අනිත් එක CCTV කැමරා සහ අනතුරු රැඟීම් සංඥා සහ අනිත් එක තමයි ජීවමිතක මුරපද භාවිතය. බයෝමෙට්‍රික් පාස්වර්ඩ්ස් පාවිච්චි කරන එක. හරි? එමනම් ඔන්න අපි අද දවසේදී 3 වෙනි පාඩමත් සාකච්ඡා කරලා අවසానයි. අපි ඊළඟ පාඩමෙන් නැවත හම්බෙමු. අයබෝවන්.